වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නංවාලීමට රජය රුපියල් කෝටි 17,800ක ණය නිකුත් කර අවසන්. ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනකට සීමා වෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් සංචාරක ශේෂ්ත්‍රයේ නියුතුවන්ට විකල්ප ආදායම උත්පාදන වැඩපිළිවෙලක්. බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ආපසු උසස් පෙළ සිසුන් වෙනුවෙන් ලබන සෙනසුරාදා දුම්රිය කිහිපයක් දහවනයට. මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 340ක්. වියට්නාමයේ සුලිසුලං හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නංවාලීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති සෞභාග්‍යා COVID-19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ව්‍යාපාර 61,907ක් වෙනුවෙන් රුපියල් කෝටි 17,790කට අධික ණය පහසුකම් සලසා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. ඉන් 50%ක් සේවාංශය වෙනුවෙන් සපයා තිබේ. කර්මාන්ත හා කෘෂි කර්මාන්තාංශ වෙනුවෙන් සපයා ඇති ණය පහසුකම් සංඛ්‍යාව පිළිවෙලින් 28%ක් හා 14%ක් වෙයි. වැඩිම ණය ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ බස්නාහිර පළාතේ ව්‍යාපාර වෙනුවෙනි. එය සමස්ත ණය ප්‍රමාණයෙන් 55%කි. දකුණු පළාත වෙනුවෙන් 9.6%ක්ද වයඹ පළාත වෙනුවෙන් 8.2%ක්ද ණය සහන සපයා තිබේ. උතුරු පළාතේ ව්‍යාපාර 4,814ක් හා නැගෙනහිර පළාතේ ව්‍යාපාර 2,708ක් වෙනුවෙන් ණය සපයා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර නැවත නංවා ලැබින් ශ්‍රී ලාංකික ජනජීවිතය හා මෙරට ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. ඒ යටතේ සහන සලසන්නේ වාර්ෂික පිරිවැටුම රුපියල් කෝටි 100කට අඩු ව්‍යාපාර සඳහායි. එහෙත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් වාර්ෂික පිරිවැටුම රුපියල් කෝටි 100කට වැඩි සංචාරක අපනයන හා ඒවාට සම්බන්ධ සැපයුම් සේවා සඳහාද ණය ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබින. 4%ක පොලියක් යටතේ මාස 6ක සහන කාලයක්ද සහිතව මාස 24කින් ගෙවීම සඳහා ඒ යටතේ මුදල් සැපේ. සෞභාග්‍යා COVID-19 පුනරුද සහන ණය පහසුකම් සැපීම සඳහා රජය මුලින් රුපියල් කෝටි 5000ක් වෙන් කර තිබුණද ඉල්ලීම් සැලකිල්ලටගෙන පසුව ඒ රුපියල් කෝටි 15,000 දක්වා ඉහළ නැංවින. මේ වන විට එම සීමාව ඉක්මවා යමින් ලැබී ඇති සියලු අයදුම්පත්වලට ණය සහන සැපීමට රජය ක්‍රියා කර තිබේ. 2020 වර්ෂයේ සේවා වියදම් සඳහා මුදල් ඇමතිවරයා ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත ලබන මාස 12 වෙනිදා දෙවන වර හා තුන්වන වර කියවා සම්මත කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනකට පමණක් සීමා කිරීමටද කතානායක මහින්ද අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණ. ඒ අනුව ලබන අඟහරුවාදා පෙරවරු 10 සිට මධ්‍යහන 12 දක්වා පමණක් පාර්ලිමේන්තුව රැස් වෙයි. සෞඛ්‍ය ඇමති පවිත්‍රා වානියාරච්චි මහත්මිය වෛද්‍ය ආඥාපනතට ඉදිරිපත් කර ඇති නියෝග දෙකක් එදින විවාදයට ගැනේ. එදින මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය සඳහා කාලය වෙන් කර නැත. මේ අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනේදී මන්ත්‍රීවරුන් ආරාධිත නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් හා කාර්ය මණ්ඩලය හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තුවට ඇතුළු වීමට අවසර නොලැබේ. ඒ අනුව ජනමාධ්‍ය නියෝජිතයන්ටද පාර්ලිමේන්තු කටයුතු ආවරණය සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වීමට අවසර නැත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් සංචාරක ශේෂ්ත්‍රයේ නියුතුවන්ට විකල්ප ආදායම උත්පාදන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජය අවධානය යොමු වෙයි.
ඊට අදාළ වැඩපිළිවෙල වහා සකස් කරන්නයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. සංචාරක සංවර්ධන පනත යටතේ විශේෂ ඇමතිවරයාට පැවරී ඇති බලතල අනුව පත් කෙරුණු උපදේශන කමිටුවේ මංගල රැස්වීමේදී ඔහු එම උපදෙස් දුන්නේය. කමිටු රැස්වීම ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ පැවැත්වින. සංචාරක උපදේශක කමිටුව මෙරට සංචාරක ශේෂ්ත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ විද්වතුන් 11 දෙනෙක්ගෙන් සමන්විතයි. කොරෝනා වෛරසය බන්ධනාගාරවල පැතිරීම වළක්වා ගැනීම සඳහා හදිසි සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ආසාදිතයන් බන්ධනාගාරවලින් හඳුනාගතහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය එම සැලැස්මට ඇතුළත් වේ. ඒ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී තිබේ. බන්ධනාගාර කාර්ය මණ්ඩලය සෞඛ්‍ය සේවා සපයන්නන් සහ බන්ධනාගාර නිලධාරීන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව දැනුවත් කරනු ඇත. බන්ධනාගාර රැඳවියන්ගේ සංචරණ සීමා කිරීම, රැඳවියන් බාහිර වැඩවලට නොයදීම වැනි ක්‍රියාමාර්ග ඒ යටතේ ගැනීමට නියමිතයි. හදිසි අවස්ථාවක් ඇති වූහොත් වැලිකඩ බන්ධනාගාර රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට අපේක්ෂා කෙරේ. ඊට අමතරව අගුණකොළ පැලැස්ස සහ දුම්බර බන්ධනාගාර රෝහල් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කරනු ඇත. අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා ගැනේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ආපසෝසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ලබන සෙනසුරාදා දුම්රිය දහවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියයි. ඒ අනුව ලබන සෙනසුරාදා පොල්ගහවෙල, රඹුක්කන, හලාවත, හෝමාගම සහ ගාල්ලේ සිට කොළඹ කොටුවට දුම්රිය දහවනය කෙරේ. කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වාද දුම්රියක් දහවනය කිරීමට විධිවිධාන යොදා තිබේ. 15වක පොහොය දින හෙට හා ලබන ඉරිදා දුම්රිය දහවනය නොවේ. මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 340ක මුදලක් වෙන් කෙරේ. අගමැතිවරයාගේ උපදෙසින් එම මුදල් වෙන් කර ඇත්තේ මධ්‍යම අරමුදල් මණ්ඩලයේ අද පැවති සභාවාරයේදීය. එම අරමුදල් මණ්ඩලයේ සභාපති අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරයේදී එය පැවැත්වින. එහිදී එම අරමුදල යටතේ තිබෙන ආයතනවල ඉදිකිරීම් කොන්ත්‍රාත් පදනම මත රජයේ ඉදිකිරීම් ආයතනවලට ලබා දෙන්නයි අගමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදිවාසී ජනයාට අයත් වටිනාදේ තැන්පත් කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් මුදල් වෙන් කිරීමට අගමැතිවරයා උපදෙස් දුන්නේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පහව ගොස් රටවාසී මෙන්ම ලෝකවාසී සැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පුරා සතියක් පැවැත්වූ මහානුභාව සම්පන්න රත්න සූත්‍ර දේශනාව වප්පුර 15වක පොහොය දින හෙට රාත්‍රී 9:30 සිට පසුදා ලියුම 4:15 දක්වා කොළඹ කොල්ලුපීටිය වාලුකාරාම විහාරස්ථානයේ සිට සජීව ලෙස විසුරුවා හැරීමට විධිවිධාන යොදා තිබේ. දිවයිනේ සෑම විහාරස්ථානයකදීම රත්න සූත්‍රය සජ්ජායනා කිරීමේ මෙම වැඩසටහන මෙරට බෞද්ධ ජනතාවගේ නොමද ඇගීමට ලක්ව තිබේ. දිනපතා පසුරු 6:30 සිට 7:30 දක්වා ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවය සිටි FM සහ රජරට සේවය, රුහුණු සේවය, වයඹ ගුවන්විදුලිය, කඳුරට සේවය යන ප්‍රාදේශීය සේවා ඔස්සේ මෙය සජීව ලෙස විසුරුවා හැරේ. සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලද මෙහිදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට සහාය දෙයි. කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේදී අද රත්න සූත්‍ර සජ්ජායනය සිදුවේ. අමරපුර ආර්යවංශ සන්දබ්බ යුක්තික මහනිකායේ මහානායක ශාස්ත්‍රපති පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා ඇතිව පිරිත් දේශනාව පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික ගුවන්විදුලියට අදහස් පළ කළ විහාරවාසී පූජ්‍ය උඩහොරඹුවේ සීවලී ස්වාමින් වහන්සේ. අමරපුර ආර්යවංශ සද්ධම්ම යුක්තික මහානිකායේ මහානායක අවසරයි ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි මහානායක මහින්පාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතුමා
මැතිතුමන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඒ වගේම ලෝවැසි සියලුම දෙනාට ආශිර්වාද පිණිස රතන සූත්‍ර පිරිත් දේශනාව රම්බඩගල්ල මොනරාගල විහාරස්ථානයේදී අද දින සවස් 6:30ට පැවැත්වීම සියලු කටයුතු සංවිධානය කර ඇත. බුද්ධ ශාසන අමාත්‍යාංශයත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඒ වගේම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රිදීගම ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ සංවිධායකත්වය ඇතුව පැවැත්වෙන මෙම ආශිර්වාදාත්මක පිරිත් දේශනාව සඳහා සදැහැති සියලුම දෙනාට සවස් 6:30 වෙන විට මෙම සජීවී විකාශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පූර්ණ දායකත්වය ඇතුව තමන්ගේ නිවසේ සිටත් මේ ස්ථානයේ පැමිණ සජීවීව මේ කාර්යයන් සඳහා හැමදෙනාට සහභාගී විය හැකි බව දන්වා සිටිනවා. මේ පිළිබඳ ජාතික ගුවන්විදුලියට අදහස් දක්වන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර් රත්නායක මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමග එක්ව පවත්වන ලබන රතන සූත්‍ර පිරිත් අධ්‍යයනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ රම්බඩගල්ල විහාරස්ථානයේ මුල් කරගෙන පැවැත්වෙනවා. ඒට සමගාමීව දිස්ත්‍රික්කයේ සියලුම වෙහෙර විහාරස්ථාන වලින් අපි කාරුණික ඉල්ලීමක් කරලා තියෙනවා මේ ආකාරයට මේ පිරිත් අධ්‍යයනය කරන්න කියන එක. ඒ අනුව ඒ විහාරස්ථාන වලත් මේ පිරිත් අධ්‍යයනය ඒ වෙලාවට සිද්ධ වෙනවා. මෙම උතුම් වැඩපිළිවෙල හෙටින් අවසන් නොවන බව පවසන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ඉදිරියේදී සෙසු විහාරස්ථානවල සිටද මහානුභාව සම්පන්න රත්න සූත්‍රය සජ්ජායනා කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කරයි. කොවිඩ් වසංගතය නිසා ශ්‍රී ලාංකික ජනතාව මුහුණපාලා තියෙන අසීරු තත්වයට යම් සහනකාරී පිළිවෙලක් හැටියට ජාතික ගුවන්විදුලිය ආරම්භ කරනු ලැබුවා. රතන සූත්‍රය දේශනා කිරීම ලංකාවේ සියලු විහාරස්ථානවලට ආරාධනා කරමි. අපි මුලින්ම නාරායන්පිට අභයාරාමයෙන් මෙම කටයුත්ත ආරම්භ කළා. හෙට පොය දවසේ කොල්ලපිටිය වාලුකාරාම විහාරස්ථානයේදී පරිත්‍යාර ධර්ම දේශනාවක් ලෙස රතන සූත්‍රය දේශනා කිරීම කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ වගේ ව්‍යසනයන් වලදී දේශනා කරනු ලබන පිරිතත් හෙට සිට ජාතික ගුවන්විදුලිය සන්ධ්‍යා භාගයේදී විකාශනය කරන්න තීරණය කරලා තියෙනවා. අපි තවදුරටත් මේ රතන සූත්‍රය විකාශය කිරීම වගේම පටිගත කිරීමත් කරනු ලබන බැවින් සියලු පන්සල් හෝ දැනට ආරම්භ කරපු නැති පන්සල් වලින් ඉල්ලා සිටිනවා තවදුරටත් රතන සූත්‍රය දීර්ඝ වශයෙන් දේශනා කිරීමට දිනපතා කටයුතු කරන්න කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා පොය පස්සේ නොවැම්බර් මාසයේ සිටත් සජීවීව රතන සූත්‍රය විවිධ පන්සල්වල සිට ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කරන්න. වැඩතානමකට ලක්ව සිටින කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ නිල දුරකථනයෙන් 2016 ජනවාරි 30 වෙනිදා ගත් ඇමතුම් පිළිබඳ සවිස්තර විමර්ශන වාර්තාවක් සපයන්නයි දේශපාලන පළිගැනීම් විමර්ශන ජනාධිපති කොමිසම් සභාව එහි පොලිස් සේවයට අද නියෝග කළේය. අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ එම නියෝගය කෙරිණ. CSN නාලිකාව ආරම්භ කිරීමේදී මුල්‍ය වංචා සහ රජයේ දේපල අවභාවිත කර ඇති බවට චෝදනා කරමින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය 2016 ජනවාරි 30 වෙනිදා තමාව අත්අඩංගුවට ගත් බව යෝෂිත රාජපක්ෂ මහතා මීට පෙර කොමිසම හමුවේ සඳහන් කර තිබෙන. ඔහු පැවසුවේ එදිනම රාත්‍රී 7ට පමණ තමාව කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයා හමුවේ තමාට එරෙහි චෝදනා ප්‍රකාශ කරන විට නිලමැදිරියේ තිබූ දුරකථනයේ රිසිවරය පිටතින් තබා තිබූ බවයි. අනතුරුව මහේස්ත්‍රාත්වරයා වෙනත් පාර්ශවයක් සමග දුරකථන සංවාදයක නිරත වන ආකාරය තමා දුටු බවද යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒ අනුව ධම්මික හේමපාල මහතාගේ නිල දුරකථනයෙන් එදිනගත් ඇමතුම් පිළිබඳ වාර්තාවක් අදාළ සමාගමෙන් ගෙන්වා ගැනීමට කොමිසම ක්‍රියා කළේය. එම දුරකථන වාර්තාව නිරීක්ෂණය කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එහි ඇතුළත් දුරකථන අංක හේමපාල මහතාගේ අවධානයට යොමු කළේය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වූ වජිර අබේවර්ධන මහතාගේ ඥාතියෙකු බව සභාපති විනිසුරුවරයාගේ ප්‍රශ්න කිරීම හමුවේ පිළිගත්තේය. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සමන් දිය හැකිය. මෙළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත
ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. වසර 36ක සේවය නිම කර ලබනිරදා විශ්‍රාම ගන්නා ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස් මහතා ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. පසුගිය වසරේ මැයි 29 වෙනිදා ගුවන් හමුදාපති ධූරයට පත් ඒ මහතා ශ්‍රී ලංකාවේ 17 වෙනි ගුවන් හමුදාපතිවරයායි. 30 වසරක ත්‍රස්තවාදයේ නිම කිරීමට ඉමහත් කැපවීමෙන් ක්‍රියා කළ ඒ මහතා තම සේවා කාලය තුළ වඩමාරච්චි මෙහෙයුම් පදකම, පූර්ණ භූමි සේවා පදකම, දේශපුත්‍ර සම්මාන, රණශූර පදකම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදකම, උත්තම සේවා පදකම, විශිෂ්ට සේවා විභූෂණය ඇතුළු පදකම් රැසක් හිමි කරගෙන තිබේ. ඔහු මව්බිම වෙනුවෙන් ඉටු කළ විශිෂ්ට මෙහෙවර ජනාධිපතිතුමාගේ ඇගීමට ලක්විය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙනතුරු නුවරඑළියේ විනෝදචාරිකා සඳහා නොපැමිණෙන්නේයි නුවරඑළිය දිසාලේකම් RMBR පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් දිසාලේකම්වරයා පැවසුවේ පැමිණෙන සියලු දෙනාට එරෙහිව නිරෝධායන නීතිය අනුව ක්‍රියා කිරීමට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි. සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දවස් තුනම නිවා. ඒ නිසා බොහෝ අය බලාගෙන නැති නුවරඑළිය සංචාරයෙන් අපි පහුගිය ටිකේ අඩු කරා සංචාරකයන් පැමිණීම. දැන් නුවරඑළිය කියන්නේ COVID-19 ආසාදිතයන් විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඉන්න ප්‍රදේශයක් නිසා මේක අවදාන ප්‍රදේශයක්. ඒ නිසා මම ඉල්ලා සිටින හැමදෙනාගෙන් මේ සතියන්ත නිවාඩුවටත් ඉදිරියේ නිවාඩුවටත් අපේ අපත් වෙනතුරු සංචාරය පැමිණෙන්න එපා කියලා. සංචාරය ඇවිල්ලා වැඩිකුත් නේ සියලුම සංචාරකයන් සඳහා තියෙන ස්ථාන ඔක්කොම වහලා තියෙන්නේ. රෙකරි උද්‍යානයේ වගේම නාගරික උද්‍යානයේ ඒ වගේම සඳතන්න සංචාරකයෙක් යන්න තියෙන සෑම ස්ථානයකම මේ වලට වහලා තියෙනවා. ආර්ය කිරි සමාගමේ විශිෂ්ටතම හඳුන්වාදීමයි 100% එළකිරි වලින් පමණක් නිපදවා ඔබ වෙත එන ආර්ය කිරි නිරෝගීකමට මුල් තැන දෙන නුවණැති පාරිභෝගික ජනතාවගේ විශ්වාසනීය තෝරා ගැනීමයි. ආර්ය කිරි වෙනස හොඳින් හඳුනා ගන්න. ආර්ය කිරි බීලම බලන්න. එළකිරි ආර්ය කිරි ආර්ය කිරි ආර්ය කිරි. ලෝක ප්‍රවෘත්ති වියට්නාමයේ මධ්‍ය ප්‍රදේශයට බලපා ඇති සුලිසුලං තත්ත්වයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළයි. තවත් 50 දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. ඔවුන්ගෙන් බහුතරය දීවරයෝ වෙසි. ඔවුන් සොයා දැනටමත් වියට්නාම නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ. නිවාස 55000කට පමණ හානි සිදු වී ඇත. විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා හමුදාව යොදවා තිබේ. මේ වසර තුළ වියට්නාමයට බලපෑ 9 වන සුලිකුණාටුව මෙයයි. කෙසේ වෙතත් ගෙවී ගිය දශක කිහිපය පුරා එරටට බලපෑ දරුණුතම සුලිකුණාටුව ලෙසද එය සැලකේ. කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් යුරෝපයේ ප්‍රබලතම රටවල් දෙකක් වන ප්‍රංශය සහ ජර්මනිය යලි වසා දැමීමට තීරණය කෙරේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා පැවසුවේ ලබන දෙසැම්බර් 1 වෙනිදා දක්වා රට නැවත වසා දැමෙන බවයි. ඒ අනුව හෙට සිට ප්‍රංශ ජනතාවට නිවසින් බැහැරවීමට අවසර ලැබෙන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හෝ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණි. ප්‍රංශයේ රෝහල කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යාමත් සමග ඒවායේ ඇඳන් සංඛ්‍යාව සීමා වී තිබේ. ප්‍රංශයේ තරම් දැඩි සීමා නොවද ජර්මනියද මේ වන විට යම් යම් සීමා හඳුන්වා දී තිබේ. ඒ අනුව ලබන සඳුදා සිට එරට අවන්හල්, සමාජශාලා, ව්‍යායාම මධ්‍යස්ථාන හා සිනමා ශාලා වසා තැබෙනු ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනව නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. මෙගාවොට් 100ක සුළං බලාගාරයක් මන්නාරම් දූපතේ මේ වන විට ඉදිවෙමින් පවතී. ආසියානු සංවර්ධන බැංකුව අරමුදලේ ඇමරිකානු ඩොලර් කෝටි 20ක ආයෝජනයකින් නිදි කෙරෙන
එහිදී කිරීම් කටයුතු ලබන වසර මුලදී නිම කිරීමට නියමිතයි. ව්‍යාපෘතිය සඳහා ලැබුණු ඇමරිකානු ඩොලර් කෝටි 20න් ඩොලර් 4 කෝටි 70 ලක්ෂයක ඉතිරියක් පවතින අතර එම මුදලින් එම බලාගාරයේ තවත් සුළං ටර්බයින් 6ක් සවි කිරීමට තීරණය කර තිබේ. එමගින් බලාගාරයේ ජනන ධාරිතාව මෙගාවොට් 20කින් පමණ ඉහළ නැංවීමට හැකි වෙයි. ධාරිතාව ඉහළ නැංවීමේ යෝජනාවට ආසියානු සංවර්ධන බැංකුවේ එකඟත්වය ලැබී තිබේ. ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලි බල ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ගෙදරක වැඩිපුර කාමරයක් හදන්නේ ගෙදර අයටම නෙවෙයි. වාහනයක් ගන්නකොට කට්ටියක් එක්ක යන්න පුළුවන්ද කියලායි තාත්තලා හිතන්නේ. උදේ බත් එක බඳිනකොටත් අම්මලා අනිවාර්යෙන් අහනවා අද කී දෙනෙක් විතර ඉන්නේද පුතේ? අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනව නේද? අපි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට්. දැන් අලුත් ඇසුරුමකින් මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය ඩුබායිහිදී පැවැත්වීමට තීරණය කෙරේ. එම තරඟය ලබන මාස 10 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර පළමු කඩයම් තරඟය ලබන මාස 5 වෙනිදා ඩුබායිහිදී පැවැත්වේ. එම තරඟෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහ තරඟයට සුදුසුකම් ලබනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රිකට් තරඟයක් පවත්වා අදට වසර 188ක් සපිරේ. කොළඹ රයිෆල් ග්‍රීන් හෙවත් යුද හමුදා රයිෆල් පිටියේදී 1842 ඔක්තෝබර් 29 වෙනිදා තරඟය පැවැත්විනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යුද හමුදා සේනාංකයක් වූ 97 වෙනි රෙජිමේන්තුවේ අධිකාරී නොලත් නිලධාරීන් කණ්ඩායමක් සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර පැවතීම තරගෙන් කොළඹ ක්‍රිකට් සමාජය පරාජයට පත්විය. අපේ පළාතේ බණ්ඩමාමගේ දොරකඩින් බල්ලෙක් පූසෙක්යාගේ සැරටියෙන් පාරක් නොකා යන්නේ. ටිකිරිමාරි කන ගමන් අපි පිළියම් හෙව්වා. අර වගේම සැරටියක් පිදුරු වලින් හදලා පාට කරලා දෙක මාරු කරමු. ඔන්න දැන් උඩිගෙදර කල්ව එනවා. බණ්ඩමාම අපි හදපු සැරටියෙන් පාරක් දුන්නා. වැදනේ ආදරණීය පහරක්. දැන් කලුවා නැට්ටවනමින් මාමා සමග සෙල්ලම. බැරිම තැන මාමත් කලුව අත ගන්නවා. පරණ සැරටිය බර දැනුන්නේ නැහනේ. ඉක්මන් කේන්තියට කොහෙද බරක්? මංචි ටිකිරිමාරි. කොහොමද ටිකිරි මොලේ? ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකාවන් වැඩි විස්තර ළඟම ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවෙන්. සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් දිරිගැන්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය ඇමති ශිහාන් සේමසිංහ මහතා කියයි. වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල තුළ ගොවියා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා වන ආකාරයේ ක්‍රියාදාමයක් පවතින බව රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සංවිධානය කළ හමුවකට පසුගියදා එක්වෙමිනි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7% වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක්. ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකාවන් වැඩි විස්තර ළඟම ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවෙන්. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙහෙත් ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බෙහෙත් වල ගණන් ඇහුවම. කීයක් යාද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්ෂික දියර කිරි නිෂ්පාදනය ලීටර් 1 කෝටි 50 ලක්ෂය දක්වා ඉහළ නැංවෙයි. ඒ සඳහා ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසිය. කිරිගව ගොවිපළ දිරිගැන්වීම හා ඒවා අලුතින් ආරම්භ කිරීම, කාන්තා මූලික කිරි ගොවිපළ සංවර්ධනය හා සත්ව අභිජනන ගොවිපළ පිහිටුවීම ඒ යටතේ සිදු කෙරේ. ව්‍යාපෘතිය සඳහා රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂය දක්වා
මුල්‍යාධාර සැපේ. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම ඌව පළාතේ ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නංවාලීමට රජය රුපියල් කෝටි 17,800ක ණය නිකුත් කර අවසන්. ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනකට සීමා වෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් සංචාරක ශේෂ්ඨයේ නියුතුවන්ට විකල්ප ආදායම උත්පාදන වැඩපිළිවෙලක්. බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අපස උසස් පෙළ සිසුන් වෙනුවෙන් ලබන සෙනසුරාදා දුම්රිය කිහිපයක් දහවනයට. මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 340ක්. වියට්නාමයේ සුලිසුලං හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.